ඉතින් හරි නේද? කියාගත්තද හැමෝම? තමයි. ඉතින් මම මේක මකන්නම්. මේක මකන්නම්. හරි. අපි යමු ඊළඟ කොටසට. අපෙන් ඊළඟට අහන්නේ මුදල් පොතක අවශ්‍යතාව පැහැදිලි කරන්න කියලා. ටූට් එකේ. මුදල් පොතක අවශ්‍යතාවය පැහැදිලි කරන්න කියලා අහන්නේ. එතකොට මුදල් පොතක් ඇයි ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ? ඒක තමයි අපෙන් අහන්නේ. හරි බලමු. ව්‍යාපාරයක් ගත්තොත් එහෙම සාමාන්‍ය මේ ව්‍යාපාරෙත්තේ ගොඩක් වැදගත්ම ගණන් ටික තමයි මුදල් ආශ්‍රිතව සිදුවන ගණන්. ඒ කියන්නේ මොනවාද? මුදල් ලැබීම සහ මුදල් ගෙවීම. එතකොට මෙන්න මේ ටික තමයි ව්‍යාපාරයක වැදගත්ම කොටස්. ඒ කියන්නේ ව්‍යාපාරයක ගනුදෙනු වලට අදාළව නැත්නම් ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරද්දී ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය බලද්දී නැත්නම් ව්‍යාපාරයේ කොච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවද කියලා අපි හැම වෙලෙම දැනගෙන ඉන්නවනේ. මොකද ව්‍යාපාරයක් කරන්න පවත්වාගෙන යන මුදල් අවශ්‍යයි. ඔන්න ඔය කියන කරුණු ටික නිසා අපිට මේ මුදල් පොතක් පවත්වාගෙන යන්න අවශ්‍යයි. එකක් තමයි පුතේ ව්‍යාපාරයේ මුදල් ලැබීම හා ගෙවීම සම්බන්ධව අවබෝධයක් ලබාගත යුතු නිසා අපිට වැදගත් වෙනවා මුදල් පොත. ඒ වගේම තමයි ව්‍යාපාරයේ මූල්‍ය හැකියාව ව්‍යාපාරයේ මූල්‍ය හැකියාව හඳුනා ගැනීම සඳහා. ඒ කියන්නේ පුතේ අපේ කොච්චර මුදල වියදම් කරන්න හැකියාවක් මේ වෙද්දි තියනවාද කියලා. ඒක මුදල් පොත තුලනය කරා නම් අපිට බලන්න පුළුවන් කොච්චර මුදල් ප්‍රමාණයක් දැනට වියදම් කරන්න අපි අතේ තියනවාද. අන්න ඒක අපිට වැදගත්. ඒක ව්‍යාපාරයේ ලාභදායීත්වය ව්‍යාපාරයේ පැවැත්ම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා අපිට මෙන්න මේ කියන කරුණු ටික නිසා අපිට මුදල් පොතක් අවශ්‍ය වෙනවා. මොකද ඔන්න ඔය අරමුණු ටික එකතු කරගන්න නම් අපිට ව්‍යාපාරයේ මුදල් සම්බන්ධ කටයුතු වල හොඳ වාර්තාවක් ව්‍යාපාරය විසින් පවත්වාගෙන යන්න. මුදල් පොතෙන් කරන්නේ මුදල් ගෙවීම, මුදල් ලැබීම සහ මුදල් ශේෂය සම්බන්ධ වාර්තාවක් පවත්වාගෙන යන්න. ඒක හරහා අපිට පුළුවන් මොකද්ද? මුදල් ලැබීම හා ගෙවීම සම්බන්ධව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ව්‍යාපාරයේ මූල්‍ය හැකියාව ගැන අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ ලාභදායීත්වය සහ ව්‍යාපාරයේ පැවැත්ම පිළිබඳ අපිට අවබෝධයක් නැත්නම් තහවුරුවක් ලබා ගන්න පුළුවන් මුදල් පොතක් භාවිතා කරලා. හරි. පුතේ අපේ තුන්වෙනි එක අහන්නේ මුදල් පොතක අවශ්‍යතාවය පැහැදිලි කරන්න කියන එක. ලියන්න. මුදල් පොතක අවශ්‍යතාවය පැහැදිලි කරන්න කියන එක. ඡේදයක් විදිහට ව්‍යාපාරයක මුදල් ලැබීම හා මුදල් ගෙවීම සම්බන්ධව ව්‍යාපාරයක මුදල් ලැබීම හා මුදල් ගෙවීම සම්බන්ධව
මුදල් ලැබීම හා මුදල් ගෙවීම සම්බන්ධව තොරතුරු වාර්තා කිරීම හා තොරතුරු වාර්තා කිරීම හා වාර්තා කිරීම හා පවත්වාගෙන යාම මුදල් පොත මගින් සිදු කරන අතර මුදල් පොත මගින් සිදු කරන අතර මුදල් පොත මගින් සිදු කරන අතර ඒ තුලින් පහත අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකිය. පහත අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකිය. උදේ අපි මෙන්න මේ අවශ්‍යතා තුන අනුදාන ලියාගමු. අනුදාන ලියාගමු. පළවෙනි එක ලියන්න. පළවෙනි එක මුදල් ලැබීම හා ගෙවීම සම්බන්ධයෙන් මුදල් ලැබීම හා ගෙවීම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත හැකි වීම. අවබෝධයක් ලබා ගත හැකි වීම. අවබෝධයක් ලබා ගත හැකි වීම. දෙවැනි එක ව්‍යාපාරයේ මූල්‍ය හැකියාව. ව්‍යාපාරයේ මූල්‍ය හැකියාව. ව්‍යාපාරයේ මූල්‍ය හැකියාව හඳුනා ගැනීමට හැකි වීම. මූල්‍ය හැකියාව හඳුනා ගැනීමට හැකි වීම. තුන්වෙනි එක ව්‍යාපාරයේ ලාභදායීත්වය හා ව්‍යාපාරයේ පැවැත්ම පිළිබඳ ව්‍යාපාරයේ ලාභදායීත්වය සහ ව්‍යාපාරයේ පැවැත්ම පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වීම. අවබෝධයක් ලබා ගත හැකි වීම. හරි ඉතින් මේක මකන්න. අපේ ඊළඟ මාතෘකාව අපේ මුදල් පොතට අදාළව
මුදල් පොත තියෙනවා අපේ. එතන මේ මුදල් පොතට අදාළව පුතේ සිදු කරන ගනුදෙනු අපි තියනවා කිව්වා දෙකක්. එකක් තමයි මුදල් ලැබීම. අනිත් එක තමයි මුදල් ගෙවීම. මේ මුදල් ලැබීම වලට අදාළ මූලාශ්‍ර ලේඛනය තමයි ලදුපත. මුදල් ගෙවීම වලට අදාළ මූලාශ්‍ර ලේඛනය ගෙවීම වවුචරය. ඉතින් මේක චුට්ටක් කියලා ගන්න. ඔයගොල්ලන්ගේ ලියපු නෝට් එකට යටින්. ඉතින් මේ තියරි කොටස් ටික නිසා ටිකක් මට කරගෙන යන්නේ. අපි ගිණුම් කරන කොටසට ආවට පස්සේ පැහැදිලිව කතා කරගෙන යනවා ඊට වඩා ටිකක් හිමීට. හරි. පුතේ අපේ අනුමාත්‍රතාව ඊළඟට ලදුපත. ටියුට් එකේ තියෙනවා ලදුපතට අපි කියන තව නම් දෙකක් තියෙනවා. මුදල් ලැබීමේ කුයිතාංශය, මුදල් මැමය. මුදල් ලැබීමේ කුයිතාංශය, මුදල් මැමය කියලා අපි හරි. පුතේ අපි ලදුපත කියන එකට මාතෘකාව තියෙනවා. ඒකට අදාළව නොට් එක දෙමු. ලදුපත මාතෘකාව. හරි. අපි කළු පෑනෙන් ලියමු නිර්වචනය. ව්‍යාපාරයකට මුදලක් ලැබුණු විට ව්‍යාපාරයකට මුදලක් ලැබුණු විට ව්‍යාපාරයට මුදලක් ලැබුණු විට එම මුදල් ලැබීම සනාථ කරමින් ව්‍යාපාරයකට මුදලක් ලැබුණු විට එම මුදල් ලැබීම සනාථ කරමින් මුදල් ලැබීම සනාථ කරමින් මුදල් ගෙවූ පාර්ශවය වෙත මුදල් ගෙවූ පාර්ශවය වෙත මුදල් ගෙවූ පාර්ශවය වෙත නිකුත් කරන ක්විතාංශය නිකුත් කරන ක්විතාංශය නිකුත් කරන ක්විතාංශය
ඒ පැනලියු ලදුපත ලෙස හඳුන්වයි. ලදුපත ලෙස හඳුන්වයි. උතැපි රතු පෑනෙන් ලියමු වෙනම කොටස. රතු පෑනෙන් ලියන්න. ගිණුම් කරන ක්‍රියාවලියට අනුව. ගිණුම් කරන ක්‍රියාවලියට අනුව. මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී රතු පෑනෙන් ලියන්න පුළුවන්. ගිණුම් කරන ක්‍රියාවලියට අනුව මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී ඒ සඳහා අනිවාර්යෙන්ම මූලාශ්‍ර ලේඛනයක් භාවිතා කළ යුතුය. ඒ කියන්නේ අපි හැම වෙලෙම ගනුදෙනුවක් සටහන් කරනවා නම් මූලික සටහන් පොතේ ගනුදෙනුව සටහන් කිරීම සඳහා සාක්ෂියක් විදිහට අපිට තියෙන්න ඕනේ මූලාශ්‍ර ලේඛනයක්. එතකොට මුදල් පොතේ ගනුදෙනු සටහන් කරද්දී අපි මූලාශ්‍ර ලේඛන විදිහට භාවිතා කරන දෙකක් තියෙනවා. එකක් තමයි ලදුපත, අනිත් එක තමයි ගෙවීම් වවුචර්. එතකොට හැම මුදල් ලැබීමකටම අදාළව අපි ගාව තියෙන්න ඕනේ මූලාශ්‍ර ලේඛනයක් විදිහට මොකද්ද? ලදුපත. ඒ වගේම හැම මුදල් ගෙවීමකටම අදාළව අපිට ලිඛිත සාක්ෂියක් විදිහට තියෙන්න ඕනේ ගෙවීම් වවුචරයක්. හරි. ඉතින් ඔයගලන්ට ෆෝන් එකෙන් ඕපන් කරගන්න පුළුවන් ද ටියුට් එක? ළමයි පුළුවන් බැරි අය කවුරු හරි ඉන්නවද? දැන් මට නෑනේ. ඔයාලට එවල නැද්ද පුතේ? නෑ සර්. හරි. අනිත් අයට සචිනි, ජිහාන්, විනෝද්, ඔයාලට පුළුවන් නේද පුතේ? ඔව් සර්. හරි. පුතේ පොඩ්ඩක් බලන්න. මම මේකේ අඳින්නම් බලන්න බැරියට මම මේකේ පෙන්නන්න. ඒකේ තුන්වෙනි පිටුවේ ලදුපතක ආකෘතියක් තියෙනවා. ඔයාලට පේනද පුතේ? ලදුපතක ආකෘතියක් තියෙනවා. ගත්තොත් එහෙම සාමාන්‍ය මේ අපි කතා කරන ලදුපත ඔයගොල්ලෝ හැමෝම දැකලා තියෙන එක. කියන්නේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා ගනුදෙනු කරනකොට නැත්නම් එදිනෙදා ව්‍යාපාරات එක්ක සම්බන්ධ වෙලා අපි ගනුදෙනු කරනවා. එතකොට අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ ලේඛනයක්. ඒතර අපි ඒකට කියනවා ලදුපත කියලා. අපි නම් සාමාන්‍යයෙන් ඒකට නම් අපි කියන්නේ බිලක් කියන එක තමයි කියන්නේ. අපි කියනවා බිලක් හම්බුණා කියලා. ඒතර ඒකෙදි සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෙන්න මෙහෙම මුද්‍රණය වෙලා තියෙනවා
අදාළ ව්‍යාපාරේ නම. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන අනුක්‍රමික අංකය කියලා අංකයක්. ඊට පස්සේ සාමාන්‍යයෙන් ගනුදෙනුකරුගේ නම ලියන්න පුළුවන් වෙන විදිහට මේකේ සටහන් කරලා තියෙනවා අපිට. මෙන්න මෙහෙම ගනුදෙනුකරුගේ නම ලියන්න එකක් සටහන් කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා දිනය අපිට සටහන් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ පුතේ අපිට තියෙනවා මෙන්න මේ වගේ වගුවක් ගහලා සාමාන්‍යයෙන් ඕක ගත්තොත් එහෙම අනු අංකය තියෙනවා, අයිතම අංකය කියලා තියෙනවා, විස්තරය තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් මෙතන තියෙනවා එකක මිල, ඒකක ගණන, වටිනාකම. ඒතර මේකේ භාණ්ඩ පිළිබඳ විස්තරය ඔය විදිහට තියෙනවා. ඒ වගේම තමයි පුතේ මෙන්න මේ යටින් තුන් දෙනෙක්, සාමාන්‍ය තුන් දෙනෙක් නැත්නම් සාමාන්‍ය එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. පිළියෙල කළේ, පරීක්ෂා කළේ, අනුමැතිය කියලා තියෙනවා. හරි. පුතේ ඔන්න ටික ඔයගොල්ලන්ගේ ටියුට් එකේ print කරලාම තියෙනවා. ටියුට් එකේ print කරලාම තියෙනවා. ඒක නිසා පිටතනින් බලන්න පුළුවන්. හරි. පුතේ ඒ වගේ මෙන්න මේකේ නම් කරලා තියෙනවා කොටස් ටික. මේ ව්‍යාපාරය ගත්තොත් එහෙම අපිට කොටස් ටිකක් නම් කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති 4 වෙනි පිටුවේ. මේක අපි එක කියලා ගමු. 2 3 4 5 ඊට පස්සේ 7 8 ඔන්න ඒ විදිහට නම්බර් කරලා තියෙනවා පිටිපස්සේ ඇත්තම බිල් එක. ස්ක්‍රිප්ට් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි. ඉතින් අන්න ඒ ටික අපි දැන් ලියමු. ලියන්න. 1 කියලා කියන්නේ. පුතේ මේක අලුතෙන් අඳින්න අවශ්‍ය නැහැ. මොකද ටියුට් එකේ මේක තියෙනවා. ඒක නිසා ටියුට් එකේම ලකුණු කරන්න තියෙනවා. ඒක නිසා අපි 1 2 දාලා මේක ලකුණු කරගෙන යමු. ලියන්න. 1 ව්‍යාපාරයේ නම. 1 ව්‍යාපාරයේ නම. එක කියලා තියෙන ව්‍යාපාරයේ නම. දෙක ව්‍යාපාරයේ නම සහ ලිපිනය. පුතේ මෙන්න මේක විභාගෙදී අහලා තියෙන්නේ කවුරුද? ලදුපතක අඩංගු කරුණු 4ක් ලියන්න කියලා විභාගෙදී අහලා දුන්නා. ඉතින් මේවා ඇත්තටම අපිට කටපාඩම් කරන්න අවශ්‍ය දෙයක්වත් නෙමෙයි. මොකද අපි සාමාන්‍යයෙන් ගෙදරට බාහිර ගන්නකොට උදාහරණයක් විදිහට ගන්න හાર્ඩ්වෙයාර් එකකින් බාන්න ටිකක් ගත්තොත් මෙන්න මේ වගේ බිල් එකක් අපිට හම්බ වෙනවා. ඒකේ තියෙනවා හાર્ඩ්වෙයාර් එකේ නම තියෙනවා, ගනුදෙනු වෙච්ච දිනේ තියෙනවා. ඒකේ අර කළු පාටට මුද්‍රණය වෙලා තියෙන අනුක්‍රමික අංකයක්. ගනුදෙනු කරුගේ නම ලියනවා යාලා. මෙතන තියෙනවා සිමෙන්ති කොච්චරක්ද, ගල්, වැලි එහෙම තියෙනවා. ඊට පස්සේ
අත්සන තියෙනවා. අත්සන වෙනකොට සමහර වෙලාවට ඒගොල්ලෝ සීල් එකක් ගහලා තියෙනවා. අත්සන සහ සීල් එක කියන්නේ ගොඩක් වෙලාවට සමානයි. ඒක නිසා අත්සන කියන එක සීල් එකකින් ඒගොල්ලන්ට ගහලා දෙන්න පුළුවන්. එක ව්‍යාපාරයේ නම දෙක ව්‍යාපාරයේ ලිපිනය. ව්‍යාපාරයේ ලිපිනය. තුන අනුක්‍රමික අංකය. තුන අනුක්‍රමික අංකය. හතර ගනුදෙනුව සිදු වූ දිනය. හතර ගනුදෙනුව සිදු වූ දිනය. පහ ගනුදෙනුකරුගේ නම. ගනුදෙනුකරුගේ නම. අය භාණ්ඩ පිළිබඳ විස්තරය. අය භාණ්ඩ පිළිබඳ විස්තරය. හත වටිනාකම. හත වටිනාකම. අට අනුමැතිය. ඉතින් මේක ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ඇඳගත්තා නම් හොඳයි යටි. සමහර විට ටියුට් එකේ තියෙන ටිකක් පැහැදිලි මදි වගේ. ඒක නිසා මේක ඇඳගන්න. පැහැදිලි නැති ඒවා තියෙනවා නම් අහන්න. උතෝ ගිම්ම තියෙනවා ව්‍යාපාරයේ නම. දැන් මේක දන්නවා නම් ගත්තොත් එහෙම සරසවි පොත්වල නව නුවර පාර ගම්පහ දුරකථන අංකය තියෙනවා දෙවැනියට. ඒ තුන්වෙනි එකේ තියෙනවා අනුක්‍රමික අංකය. සාමාන්‍ය අනුක්‍රමික අංකය කියන එක ඉන්වොයිස් එකෙන් ඉන්වොයිස් එකට වෙනස් වෙනවා. අර දැකලා ඇති කළු පාටට print කරලා තියෙන සමහරට සීල් එකක් වගේ ගහලා තියෙන්නේ. ඒතර එකක තියෙන්නේ දැන් මේක නා 84යි 28. ඊළඟ එකේ 84යි 29. ඊට පස්සේ 84යි 30. අනේ විදිහට අර. ඊට පස්සේ ගනුදෙනුකරුගේ නම. ගනුදෙනුකරුගේ නම. ඒ පිළිත් ලස්සනට ගහගන්න. ඊළඟ එක දිනය. දිනය තියෙන තැන අපිට ලියන්න ඉඩ තියන්න. ඊට පස්සේ භාණ්ඩ පිළිබඳ විස්තරය. භාණ්ඩ පිළිබඳ විස්තරය.
බාන්න පිළිබඳ විස්තරය ඊට පස්සේ පුතේ වගුව ඇතුලේ තීරු ටික මම කියන්නම්. වගුව ඇතුලේ තියෙන තීරු ටික. පළවෙනි එක අණු අංකය. දෙක අනුක්‍රමික අංකය. පළවෙනි එක අණු අංකය. දෙක අනුක්‍රමික අංකය. අණු අංකය sorry පුතේ දෙවෙනි එක ආයිතම අංකය. sorry අනුක්‍රමික අංකය උඩ තියෙන්නේ. වගුව ඇතුලේ දෙවෙනි තීරුව ආයිතම අංකය. සාමාන්‍යයෙන් items වලට ව්‍යාපාර වල නම්බර් දීලා තියෙනවා. ඒ කියන්නේ කෝඩ් කරලා නම්බර් එකක් තියෙනවා. ඒතර සමහර ව්‍යාපාර වල අන්නේ item අංකය කියන එක අණු අංකය, item අංකය ඊළඟට විස්තරය. මෙතන අණු අංකය, අනුක්‍රමික අංකය, විස්තරය, ඒකක මිල, එකක මිල, ඊළඟට ඒකක ගණන. ඒකක ගණන. ඒකක ගණන. අන්තිම එක වටිනාකම. මෙතන වටිනාකම. මනවතේදී කියන්නේ නම් පුතේ බලන්න. අණු අංකය, item අංකය, විස්තරය, එකක මිල, ඒකක ගණන, වටිනාකම. හරි ඊළඟට පිළියෙල කළේ පරීක්ෂා කළේ අනුමැතිය. ඉවරයි නේද මම? ප්‍රශ්නයක් ලියමු. ප්‍රශ්නයක් ලියමු. කියන්නේ හරි පුතේ ඉවරයි නේද? ලියාගෙන ඉවරයි නේද මොමනේ? කියන්නේ උදිත hardware නුවර පාර යක්කල යන ලිපිනයේ පිහිටි
උදිතගේ ව්‍යාපාරය. උදිතගේ ව්‍යාපාරය. උදිතගේ ව්‍යාපාරය. උදිතගේ ව්‍යාපාරය. උදිතගේ ව්‍යාපාරයෙන් දසුන් පෙරේරා යන අය. දසුන් පෙරේරා යන අය. පහත භාණ්ඩ මිලදී ගෙන ඇත. හරි පුතේ පොඩි මේ වගේ ඉරි කැටි දාලා එකට එක ලියමු. ප්‍රශ්නයක් මේක. ඉරි කැටි දාලා එකට එක ලියමු. සෙවිලි තහඩු එකක් රුපියල් 2000 බැගින්. සෙවිලි තහඩු එකක් රුපියල් 2000 බැගින්. තහඩු 10ක් සිමෙන්ති එකක් රුපියල් 1000 බැගින්. සිමෙන්ති එකක් රුපියල් 1000 බැගින්. කොට්ට 15ක්. කොට්ට 15ක්. ඒකටම ලියාගෙන යන්න පුතේ. දෙදාස් 21යි 15 2021යි 4/20 දින 4/20 දින මිලදී ගෙන ඇත. 4/20 දින මිලදී ගෙන ඇත. හරි පුතේ අනුච්ඡේදක ලියමු. ඉහත ගනුදෙනුවට අදාළ